නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මෙතරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සම්බුදු සිත කාසිරය උතුම් සදහම් සාකච්ඡාව පිණිස අද දවසෙත් කාලය වෙන් වෙනවා. පින්වන්ත හැමදෙනාම ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයෙන් ඊටම දයාවෙන් අපි මේ පිණිස ඒක රාශි කරගන්නවා. ඉතින් අපි කොතරම් දුරට කල්පනා කළත් මේ තුන් ලෝකේ කිසිවෙක් මොනතරම් කල්පනා කරත් හිතුවත් කිව්වත් කියලා ඉවර කරන්න බැරි, හිතලා ඉවර කරන්න බැරි මේ ලෝකේ තියෙන විස්මිත ආශ්චර්යය අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්ම රත්නයේ සංඝ රත්නයේ ඒ තුනුරුවන පිළිබඳව සතුටු සිත් ඇති කරගන්න අපට අවකාශය දෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන් අද දවසෙත් කරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළ අපි හැමදෙනාම මේ පූජනීය මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සූදානම් අද දවසේ සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න අප හැමදෙනාම වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරන්නේ අංක 578 ඒ දෙක බෙලිවත්ත කෝට්ට ගොඩ යන ලිපිනේ පදිංචි රමේෂ් ලහිරු මහත්මයාගේ සහ රුවන්ගේ වස්සලා මහත්මියගේ පේසල ලියෝන් වීරසිංහ පින්වන්ත පුතුණුවන්ගේ 13 වන ජන්මදිනයේ නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමේ අපේක්ෂාව ඇතිව දකුණු කොරියාවේ සේවයේ නියුතු රමේෂ් ලහිරු වීරසිංහ පින්වන්ත මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනා තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ හැමදෙනාමත් ඔබ හැමදෙනාමත් කැටුව අපි දහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්නම්. නැවත මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් සදහම් සාකච්ඡා ආරම්භ කරන්න කාලය උදා වුණා. අනුශාසනා කරන සේක්ව අනුකම්පාවෙන් අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමිරකවන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සම්බුදු සිත කස්සටියේ වැඩසටහනේ කතා කරමින් සිටියේ මේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන සත්තානං නානාදි මුක්ති කතං යථා භූතං පජානාති කියන උදාර එහෙමයි ස්වාමීනි. අවබෝධය පිළිබඳව. එතකොට මේ පුද්ගල ස්වභාවයන් පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය හරිම විස්මිත සහගත අවබෝධයක්. ඒතර මේ ලෝක දිව්‍යයන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ ඒ වගේ වෙන කිසිම කෙනෙකුට ඒ වගේ පුද්ගල ස්වභාවයන් තේරුම් ගන්න විශේෂ ඥානයක් උපදිනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බාන්න එතකොට මේ වගේ විශේෂ ඥානයක් උපදින්නත් කොච්චර සසරේ පිරු ගුණයක්, පාරමී බලයක් සකස් වෙන්න ඕනදනේ. එහෙමයි. එක පැත්තකින් සිදුවෙන්න පුළුවන්, සිදුවෙන්න බැරි දේවල් පිළිබඳ තියෙන විශේෂ අවබෝධය. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ අතීත අනාගත මේ වර්තමාන මේ කාලත්‍රයේ යම් කෙනෙක් යම් කයින් වචනෙන් මනසින් සිත මුල්ලලා ක්‍රියාවක් කළොත් ඒ ක්‍රියාවට ලැබෙන විපාක පිළිබඳ සුවිශේෂී ඥානයක්. ඒතර බලන්න එවැනි විශේෂ හැකියාවක් සහිත මේ ලෝකෙට යම් උත්තමයෙක් පහළ වෙන්නෙම දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිසමයි.
හරි පුදුමයි ඒක. මම ලස්සන දේශනා කරුණක් හම්බුණා මේ කියන තථාගතයන් වහන්සේ නමක් පහළ වීමෙන්ම මේ ලෝකයේ උපදින ලස්සන ආශ්චර්යයක් ගැන විස්තර කරලා තියෙන මේ තථාගත ආචාර්ය සූත්තං කියලා සූත්‍රය කියලා මහන්නේ මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ආශ්චර්ය වූ අద్භූත කරුණු 4ක් පහළ වෙනවා කියලා. එහෙමයි ස්වාමීන්. මේ ආශ්චර්යයත් පහළ වෙන්නෙම මේ දසබල ඥානයේ තියෙන ආශ්චර්යය. බුද්ධි දසබල ඥාන මත පිහිටායි දෙව් මිනිස් ලෝකයාට දහම්සක ප්‍රවර්තනය කරන්නේ. එහෙමයි. දසබල ඥාන මත පිහිටා දෙව් මිනිස් ලෝකයාට දහම්සක බ්‍රහ්මසක ප්‍රවර්තනය කරනකොට මේ ආඥා චක්‍රය ප්‍රවර්තනය කරනකොට හරි ආශ්චර්යයි පුදුම සහගතයි. මෙන්න මේ කියන ආශ්චර්ය අද්භූත කාරණා දෙව් මිනිස් ලෝකයා අතරින් පහළ වෙනවා. කුමක්ද? මේ ආශ්චර්ය මේ වෙන කෙනෙකුට කරන්න බෑ. එහෙමයි ස්වාමීන්. මේ ආශ්චර්ය වෙන කෙනෙකුට කරන්න බෑ. ඒක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටම ආශ්චර්යයක් ඒක. මහන්නේ මේ ලෝක ප්‍රජාව තෘෂ්ණාව තුලයි කියන වාසය කරන්නේ. සත්‍ය සාමාන්‍ය තෘෂ්ණාවේ ඇලී ගලී ඉන්නේ එතකොට. ඒ තෘෂ්ණාවේ ඇලී ගලී ඉන්න සත්‍යයයිම සතුටු වෙන සත්‍යයට තථාගතයන් වහන්සේ විසින් තෘෂ්ණාව දුරු කරන්නම ධර්ම දේශනා කරනවා. දැන් හරිය ආශ්චර්ය තෘෂ්ණාව දුරු කරන ධර්ම දේශනා කරනකොට පුදුම දෙයක් කියන්නේ ඒක අහන්න කැමති වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක අහන්න කැමති වෙනවා කියනවා. ඒ තමන්ගාව තියෙන දෝෂයක් කතා කරනකොට කවුද කැමති වෙන්නේ? සාමාන්‍ය කැමති වෙන්නේ නැහැ නේ. තේනන්නේ කැමති වෙන්නේ. මොකද ඒකට හේතුව තථාගතයන් වහන්සේ ප්‍රාතිහාර්ය සහිතවයි කරුණු සහිතවයි දහම්සක ප්‍රවර්තනය කරන්නේ. ඒතකොට සත්‍යය කැමති වෙනවා. ඒ ධර්මය අහන්න කැමති වෙනවා කියනවා. එයා අසනු කැමති වෙයි කියන සවන්‍යම ආසයි කියනවා. ඒ අවබෝධ කිරීමට සිත පිහිටුවා ගනී කියනවා. පින්වත් මහන්නේ මේක තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන්ම ඇති වෙන ආශ්චර්යයක් කියනවා. එහෙමයි ස්වාමීනි. කොමක් නිසාද දැන් මේ අඩුපාඩුවක් තියෙනවද? ඒ අඩුපාඩුව ගැන මේ එතකොට ඒක හරි පුදුමයි. එතකොට ඒක දෙව් මිනිස් ලෝකයාට විවර කරලා දෙන්නේ ඒක පුදුම සහගත විදියට. ඒක තමයි ආශ්චර්යය. එහෙමයි. ස්වාමීනි ඒ තාක් දුර දීර්ඝ සංසාරේ කල්ප ලක්ෂ කෝටි ගණනින් මිනිස්සු මේවා තුලම ජීවත් වෙනවා. එහෙමයි සර්. තථාගත බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයට විතරයි ඉතින් මේක විවර වෙලා මිනිස්සු කන්නේ මාගෙන. එහෙමයි ස්වාමීනි. මේක හිත පිහිටුවාගෙන නිදහස් වෙන මහන්සි ගන්න ඇත්තටම. එහෙමයි. මහන්නේ මේ ලෝක ප්‍රජාව ඊළඟට කියන මාන්නය තුල වාසය කරයි කියන ලෝක ප්‍රජාව. මාන්නෙන් ඇලී සිටී කියන මාන්නෙන් සතුටු වෙයි කියනවා. එනමුත් තථාගතයන් වහන්සේ විසින් මාන්නය දුරු කරන ධර්ම දේශනා කරනකොට ඒ බණ පදහන කැමති වෙනවා කියනවා. කන්‍යමු කරනවා කියනවා. එහෙමයි. තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන අඩුපාඩුව කියනකොට සාමාන්‍යයෙන් ආධ්‍යාත්මයේ ස්වභාවය තමයි ඒකට කන්‍යමන්න හිතෙන්නේ. විශ්මයට පත් වෙලා අහගෙන ඉන්නවා කියන තථාගතයන් වහන්සේ බණපද කියද්දි. මේක ආශ්චර්ය දෙයක් කියනවා. කුමක් නිසාද? ඒ ධර්මයේ ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරන නිසා. එහෙමයි ස්වාමීනි. ප්‍රාතිහාර්ය සහිතව කරුණු සහිතව දේශනා කරනකොට මොකද වෙන්නේ? ඒක ප්‍රාතිහාර්යයක්ම වෙනවා, ආශ්චර්යයක්ම වෙනවා ඒක. එතරම්ම ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරන. කරුණු සහිතව දේශනා. එහෙමයි. ඊළඟ දේශනා කරන මහණෙනි ලෝක ප්‍රජාව වාසය කරන්නේ නොසන්සිදීම තුලයි කියන. සංසිදීමක් නැහැ කියන. ඒතර නොසන්සිදීම තුල ඇලී ගැලී ඉන්නවා කියනවා. එනමුත් තථාගතයන් වහන්සේ කෙලෙස් සංසිඳුවා ලන ධර්මයක් දේශනා කරනවා කියනවා. දේශනා කරන ධර්මයේ කෙලෙස් සංසිඳවන්නයි දේශනා කරන්නේ. හරි පුදුමයි කියනවාර නොසංසිදීන ප්‍රජාවම සංසිදීම ගැන කියලා දෙද්දී උදා ප්‍රාතිහාර්ය සහිතව කරුණු සහිතව
දේශනා කරනකොට කන්නේ මොනවා කියනවා. ඒක ආශ්චර්යයි කියනවා. අద్භූතයි කියනවා. ඒක බුදු කෙනෙක් පහළ වෙලා සිදුවෙන ආශ්චර්ය බවක්මයි. ඊළඟ දේශනා කරන මහණේ ලෝක ප්‍රජාව අවිද්‍යාවෙන් යුක්තයි කියනවා. ඉතින් මේ ලෝක ප්‍රජාවට සංසාරය යනවා. මේ දුකටපත් වෙනවා. මේ සසරේ ස්වභාවය මේකයි. මේ සසරේ දුකෙන් නිදහස් වෙන්නේ මෙහිමයි කියලා අවබෝධයක් නැති සත්‍යයට. ඒතර මේ අවබෝධයක් නැති සත්‍යයට ඊ අනවබෝධය ගැනම විස්තර සහිතව ප්‍රාතිහාර සහිතව කියලා දෙනකොට හරි පුදුමයි. කන්නේ මොනවා කියන. අදටත් මේ ශාස්ත්‍රුන් වහන්සේ බිරුණම් පාල 2560 සම්පූර්ණත් වෙලා. අදටත් කන්නේ මොන මිනිස්සු ඉන්න. ඒක තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය. ඒක තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය. හරි පුදුමයි. ඒකට දැන් අද මම මේ කියලා දෙන්නාපු දහම් කරුණුයි ධර්මීය ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. මේ ධර්මීය ආශ්චර්ය හරි පුදුමයි. ඒතර ඒ දවස්වල මේ බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ගෝහිතාරාමේ වැඩ වාසය කරනකොට මුගලන් මහරහතන් වහන්සේගේ උපස්ථායක කෙනෙක් හිටියා කකුද කියලා. කෝලීය පුත්‍රයෙක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දැන් මෙතුමා මේ ශාසනයේ ඉතින් පැහැදිලා ධර්මයේ හැසිරීමේ හිටියේ ඉතින්. හරි උනන්දුයි. බලන්න මෙතුමාගේ ධර්මයේ තියෙන පැහැදීම නිසා මෙතුමා කලුරිය කළා. මනෝමය දිව්‍ය ලෝකෙක උපදුනා. එහෙමයි. ධර්මීය ආශ්චර්ය. ඉපදිලා ඔහුට මේ වගේ ආත්ම භාවයක් ලැබිලා තියෙනවා කියනවා. මේකද කියන අත්ත භාව පටිලාභ කියන වචන පාවිච්චි කරන්නේ. එනම් මේ සුවිශාල මගධකෙච්චායි ගමකට අයත් සුවිශාල කුඹුරු යායවල් 2-3ක් විතර ඇති කියන ශරීරය. එහෙමයි ස්වාමීනි. විශාල ශරීරයක් එතකොට. එහෙයි. මේ වගේ විශාල ආත්ම භාවයක් ලැබුණත් හැබැයි කිසිවෙකුට කිසිම පීඩාවක් කරන්නේ නැහැ කියලා. දැන් පුළුවන් නේ දැන් තමන්ට විශාල ශරීරාත්මක දැන් ඔය කියන්නේ මේ දැන් තමන්ගේ ශරීරය ලොකු වුණාමත් සමහර කට්ටිය ඒක හිතට ගන්න ඕනේ එතකොට. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙයි. නම බලන්න කිසිම කෙනෙක් පීඩාවටපත් කරන්නේ නැහැ කියනවා. දැන් ගංකේ 2ක් විතර විශාල. කල්පනා කරලා බලන්නකෝ. එහෙයි. එච්චර උස මහත කොහොමද නේ? එහෙමයි. අපිට හිතන්නත් බෑ එතකොට. ඒ වගේ එතකොට මනෝමය දිව්‍ය ලෝකයක් ඒක. දිව්‍ය ලෝකයක්. එහෙමයි. මේ උපාසකෙක් ඉතින් මේ ගිය තැන. ඒකල්ලි මේ කකුද දිව්‍ය පුත්‍රයා දවසක් මුගලන් මහරහතන් වහන්සේ විත ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ සකසා වන්දනා කරලා එකත් පසක හිටගත්තා. එකත් පසක සිටි කකුද දිව්‍ය පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේට සැලකලා ස්වාමීනි දේවදත්තට මේ වගේ ආසාවක් ඉපදිලා තියෙනවා. එනම් මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නේ මේ කියලා. අන්න ඒක දැක කකුද දිව්‍ය පුත්‍රයා. එහෙමයි. ස්වාමීනි දේවදත්තයා ඒ සිත ඉපදවීමත් සමගම ඔහුගේ 이르දීන් පිරිහි ගියේය කියනවා. ඒකත් දැක්කා මේ කකුද දිව්‍ය පුත්‍රයා. බලන්න දැන් දේවදත්තගේ හිත දකින්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක්ක සිදුවෙච්ච පරිහානි දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න මේ ධර්මයේ ආශ්චර්යය. එහෙමයි. කකුද දිව්‍ය පුත්‍රය මේ පැවසුවා කියන මේ පවසා මහා මුගලන් මහරහතන් වහන්සේ වන්දනා කරලා පැදගුණු කළා එහිම නොපෙනී ගියා කියනවා. ඊට පස්සේ මොකද වුනේ? මහා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. වැඩම කළ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. එකත් පසක හිටගෙන මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකලා ස්වාමීනි මගේ උපස්ථායක වූ කකුද කියන මේ කෝලීය පුත්‍ර තෙමි කලුරිය කරලා වැඩි කලක් නැහැ. එතුමා මේ මනෝමය දිව්‍ය ලෝකයක ඉපදුනා. ඔහුට මේ වගේ ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ සුවිශාල මගධකෙත් යායි ගමකට අයත් සුවිශාල කුඹුරු යායවල් 2-3ක් පමණ වගේ වෙනවා කියනවා. ශරීරයෙන් ප්‍රමාණයකමද කියන අපිට කියන්න හරියට හිතා ගන්න බෑ.
නමුත් නෑ කියලා කියන්නත් බෑ. මොකද ඒකට හේතුව දැන් ඔය අසුරේන්ද්‍රයා කියන කෙනා ගැන කියද්දි කියනවා විශාල ආත්ම භාව අතර මේ ලොකුම ආත්ම භාවයේ තියෙන රාහු අසුරේන්ද්‍රයට. එහෙමයි ස්වාමීනි. රාහු අසුරේන්ද්‍රයට. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ අහලා තියෙනවා රාහු අසුරේන්ද්‍රය. දැන් අසුරේ ඉන්නේ මුහුද ඇසුරු කරගෙනනේ. එහෙමයි. ඒතර මේ රාහු අසුරේන්ද්‍රය හිටගත්තාම මේ වල්ලු කර දක්වා විතරයි කියන තෙමෙන්නේ මුහුදේ. මුහුදේ ජලයෙන්. ජලයෙන්. එහෙමයි. තව තැනක් දේශනාවෙම තියෙන කාරණාවක් තියෙනවා. මොකද්ද මේ සමහර කාලට වහිනකොට මෙහෙම අත් දෙකෙන් මෙහෙම එකතු කරලා වැස්ස නවත්තන්න. ඒ ටික මේ ආයෙ මුහුදට දානවා කියලා. එහෙමයි සර්. ඒතර විශාල ප්‍රමාණ වපසරියක තියෙන වැහි වතුරට එකතු වෙනවා අත් දෙකට. ඒතර අත් දෙක කොහොමද? එහෙමයි. ඉතින් දැන් මේ වගේ විශාල ආත්ම භාවයක් තියෙන ශරීරයක් තියෙන කෙනෙක් අර වගේ මහා 이르දිමත් මහා මොග්ගල්ලාණන් වහන්සේ දැක්කට පස්සේ ඉතින් කිසි ගාණක් නැති වුණාට සාමාන්‍ය මිනිස්සු දැක්කොත් මෙතනම සලිත වෙලා බිම වැටෙනවා. එහෙමයි. බය වෙනවනේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ඉතින් බලන්න දැන් මේ උත්තමගේ සම්බන්ධ තිබුණෙත් මුගලන් මහරහතන් වහන්සේත් එක්ක. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීනි කල්ලි ස්වාමීනි කකුල් දිව්‍ය පුත්‍රේ මා වෙත ඇවිල්ලා කිව්වකෝ මාහට සකසංග වන්දනා කොට එකත් පසක හිටගත්තා කිව්වා. ස්වාමීන් දේවදත්තට මේ වගේ ආසාවක් ඉපදුනා. එනම් මම භික්ෂුංගයා පරිහරණය කරන්නෙමි. ස්වාමීන් දේවදත්තයා ඒ සිත ඉපදවීමත් සමග ඔහුගේ 이르දීන් පිරිහි ගියේය. ස්වාමීනි කකුද දිව්‍ය පුත්‍රේ මේ පැවසුවා. පවසල මට වන්දනා කළා. පැදකුණු කළා. නොපෙනී ගියා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා කිම මොග්ගල්ලාන ඔබේ සිතින් කකුද දිව්‍ය පුත්‍රයාගේ සිත බැලුවද කියලා ඇහුවා. මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. එහෙමයි සර්. බලන්න හරි ආශ්චර්යයිනේ. මේ බුද්ධ ශාසනය තාම සිවුරක් දරාගෙන ඉන්නවනේ. ඊළඟට ඊට ඇහුවා මේ දිව්‍ය කියපු කාරණේ ඇත්තක්ද බොරුවක්ද? ඔබ කකුද දිව්‍ය පුත්‍රයාගේ හිත බැලුවද කියලා ඇහුවා. ස්වාමීනි කකුද දිව්‍ය පුත්‍ර තෙමි යමක් කියයි නම් ඒ සියල්ල ඒ අයුරින්ම වෙයි කියනවා. අන් අයුරකින් නෙවෙයි කියා මා විසින් සිය සිතින් කකුද දිව්‍ය පුත්‍රයාගේ සිත මේ සිතූ අයුරු දැනගත්තා කියනවා. එහෙමයි. ඒ වගේ හැකියාවක් පරම පූජනීය මොග්ගල්ලාන මහරහතන් වහන්සේට තියෙනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධම විශ්මිතයි බුද්ධ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. ධර්මයේ ශ්‍රාවකයෝ දැක නේද? එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ. ආශ්චර්යයි ධර්මයේ ආශ්චර්යයි දැන් පැවිදි ශ්‍රාවක සංඝරත්නය ගිහි ශ්‍රාවක සංඝරත්නය ආශ්චර්යයි. ඊට බුදුරජාණන් දේශනා කළ අනෙතින් තමයි පුද්ගලයෝ 5 දෙනෙක් ගැන දේශනා කරනවා. ඒ පුද්ගලයෝ 5 දෙනා ශාස්ත්‍රවරයයි ලෝකෙට කියා ගන්නා 5 දෙනෙක් ගැන. එහෙමයි ස්වාමීනි. ඒතර ඒගොල්ලෝ ලෝකෙට කියන්නේ අපි ශාස්ත්‍රවරු. ඒකේ ශාස්ත්‍රවරු කියන්නේ ලෝකෙට අනුශාසනා කරන කට්ටිය. ඒ වගේ ශාස්ත්‍රවරු 5 දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියනවා. 5 දෙනෙක්. ඒතර මේ බලන්න මේ 5 දෙනා ලෝකේ ඉන්න වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ මෙහෙම 5 දෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. මොග්ගල්ලානේ මේ ඇතැම් ශාස්ත්‍රවරයෙක් අපිරිසිදු සිල් ඇත්තේ කියනවා. නමුත් ලෝකෙට කියන්නේ කොහොමද? මම පිරිසිදුයි කියලා කියනවා. මගේ සීලය පිරිසිදුයි. බබලයි නොකිලිටි කියා කියනවා. නමුත් ඔහු පිළිබඳ ශ්‍රාවකයෝ මෙසේ දන්නවා කියනවා. මොකද්ද? මේ බව ශාස්ත්‍රුතේ අපිරිසිදු සිල් ඇත්තේ පිරිසිදු සිල් ඇති සීලය පිරිසිදුයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙන කෙනෙක් කියලා තමන්ගේ ගෝලයෝ දන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා අපි මේක ගියන්ට කියන්න ගියොත් එහෙම ඔහු ඒ ගැන අසතුටු වෙනවා. ඔහු ඉතින් අසතුටු වුණොත් එහෙම අපි මේ වගේ දෙයක් කරන එක සුදුසු නෑ නේ. දැන් ඒකට ගුරුවරයාත් ශාස්ත්‍රවරයාත් දන්නවා මේ මගේ ගෝලියෝ ටික මගේ සීලේ අපිරිසිදුයි කියලා දන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් ගෝලියත් දන්නවා ශාස්ත්‍රුන් වහන්සේගේ සීලය අපිරිසිදුයි කියලා.
හැබැයි මිනිස්සුන්ට කියන්නේ නැහැ ඇයි කියන එක සුදුසු නෑ කියලා. සමහරට ඒ ගෝලියොත් ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ අපිරිසිදු සිල් තිබුණත් ඒ ශාස්ත්‍රුන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ජීවත් වෙන කෙනෙක් සමහර. එහෙමයි. එතන මොකද වෙන්නේ? කියනවා සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ලෝකයා විසින් ඔහුට සලකන්නේ. දැන් ඔහු ලෝකයාට මේ කියපු දේවල් එක්ක. ඔහු යමක් කරන්නේද එයින් හේ තමාවම ප්‍රකට කරන්නේ. ඒක ගෝලියෝ හිතා ගන්නවා කියන කමන්නේ. අපි මේ කියන්නේ යන්න ඕනේ නැහැ. එහෙමයි. උන්දෑ කරගන්න එකකින් උන්දෑම ලෝකයා හඳුනා ගනිපාවි. කියලා ගෝලියෝ ටිකත් මොකද වෙන්නේ? නිශ්ශබ්දව කරබාගෙන ඉන්නවා කියනවා. මොග්ගල්ලානේනි මෙමදු ස්වරූප ඇති ශාස්ත්‍රවරයෙක් ඉන්නවා කියන මේ ලෝකේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකයෝ ඊතර මොකද වෙන්නේ? උන්දෑව සීලෙන් ආරක්ෂා කරනවා කියන. උන්දත් මොකද වෙන්නේ? ශ්‍රාවකයන්ගෙන් සීලේ සම්බන්ධයෙන් රැකවරණයක් බලාපොරොත්තු වෙනවා කියන. ආන දැකලා. එහෙමයි. එහෙම ශාස්ත්‍රවරු ලෝකේ එහෙමයි. ඉන්නවා. ස්වාමීනි මේ ලාමක පුද්ගල ස්වභාවයන් ඒකනේ නේ. එහෙමයි. ඒ ශාස්ත්‍රවරයෙක් කියලා ලෝකෙට ප්‍රතිඥා දීලානේ තියෙන්නේ කොට. එහෙමයි. දැන් එහෙම ශාස්ත්‍රවද අදන සාමාන්‍ය ලෝ පුහුදුන් ලෝකයාන ඉතින් වැළඳගෙන යන්නේ. මේ ධර්මයේ ස්වාක්ඛාත බව විමසන්නේ නැතුව ධර්මයේ සම්දිට්ඨික අකාලික බව විමසන්නේ නැතුව එහෙමයි. මේ ශාස්ත්‍රවරයා සරණ යනවා. එච්චරයි. හැබැයි ළඟම ඉන්න ගෝලියෝ ටික දන්නෝ මේ මුන්ද සීලෙන් අපිරිසුදුයි කියලා. ශාස්ත්‍රවරයා දන්නෝ මගේ ගෝලියෝ මාව අපිරිසුදුයි කියලා දන්නවා කියලා. ඒතර මොකද වෙන්නේ ගෝලියෝ ටික? ගෝලියෝ ටිකකින් රැකවරණයක් වෙනවා. කුමක් පිණිසද? එහෙමයි. තමන්ගේ අපිරිසුදු සීලයේ තියෙන නිසා. දැන් මෙහිම ලස්සන ඉස්සරහට පැහැදිලි කරගෙන යනවා. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කියනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දේශනාවන පළවෙනි ශාස්ත්‍රවරයා හිම් ශාස්ත්‍රවරයෙක් ලෝකී සිටිති. තවද මොග්ගල්ලානි ඇතන් ශාස්ත්‍රවරයෙක් අපිරිසිදු ජීවිකාව ඇත්තේම පිරිසිදු ජීවිකාව ඇත්තෙක් වෙමි ප්‍රතිඥා දෙයි කියනවා. දැන් ඒ කියන්නේ එයා අධාර්මිකව ජීවත් වෙන කෙනෙක්. අපි දැන් ඔය කියන්නේ මිත්‍යා ආජීවය කියලා කියන්නේ. එහෙමයි. ඒතර සමහරලාට සට කපටිකම් වලින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බේත්තිත් හොයා ගන්න ඇති. ඒකයි අපිරිසුදු ජීවිකාව කියලා කියන්නේ. මාගේ ජීවිකාව පිරිසිදුයි බබලයි නොකිලිටි කියා ඔහු ලෝකෙට කියනවා. නමුත් ඇත්තටම ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඔහුගේ ජීවිකාව අපිරිසිදුයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ අපිරිසිදු ක්‍රමයට වංචා වලින් ක්‍රම වලින් තමයි එයා සිව්පසේ හොයන්නේ එතකොට. ඒ විතරක් නෙමෙයි කියනවා ශ්‍රාවකයෝ දන්නවා කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට ප්‍රතිඥා දුන්නට පිරිසිදු ජීවිකාවක් තියෙනවා කියලා ඇත්තටම අපිරිසිදු ජීවිකාවක් තියෙනවා කියලා ගෝලියෝ ටිකත් ශ්‍රාවකයෝ ටිකත් දන්නවා කියනවා. ඒ වුණාට ගියන්ට කියන්නේ නැහැ කියනවා. මොකක් නිසාද? ශාස්ත්‍රුන් වහන්සේ අපහසුතාවයට පත් වෙයි කියලා. කුමක් නිසාද? මේ සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලස්පස බෙහෙත් පිරිකර දීලා ඔහු ලෝකයා ඔහුට සලකන්නේ කුමක් නිසාද? අර බොරු ප්‍රතිඥාව නිසා. එහෙමයි. ඔහු යමක් ඊට පස්සේ කල්පනා කරනවා කියනද කමන්නේ ශාස්ත්‍රවරයා යමක් කරගනීද ඒ කරන ක්‍රියාවෙම ලෝකයා දැනගනිපුවාවේ කියලා නිශ්ශබ්දව පාඩු ඉන්නවා කියනවා. ඊතර මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලාන මේ වගේ ශාස්ත්‍රවරයා මොකද වෙන්නේ? ශ්‍රාවකයන්ගෙන් රක්ෂාවක් බලාපොරොත්තු වෙනවා කියන ආරක්ෂාවක්. එහෙමයි. මොකද්ද? ජීවිකාව සම්බන්ධව. මෙමෙදු ශාස්ත්‍රවරයා ශ්‍රාවකයන්ගෙන් ජීවිකා වෙහිලා රැකවරණය පතන්නේ ශ්‍රාවකයොත් මොකද වෙන්නේ? ආරක්ෂා කරනවා කියලා කියනවා. ඒ වගේ ශාස්ත්‍රවරයෙකුත් ලෝකේ සිටිති. ඒකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි. දැන් ඔබට මතකද පරිනිබ්බාන සූත්‍රය හිම ලස්සනට තියෙනවා. මම මේ ශ්‍රාවකයන්ගෙන් රැකවරණය හොයන කෙනෙක් නෙවෙයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ ආනන්දයන් වහන්සේ දේශනා කරනෝනේ මේ ස්වාමීනි මේ ධර්මය කියන්න කියලා. අර එක්තරා ගිලන් අවස්ථාවක ඉඳලා ඉවරලා
ඊට පස්සේ මම මේ මාව අන්තිමට අමතන්නේ නැතුව ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාන්නේ කියලා මට කල්පනා වුණා. ඒ නිසා තමයි මම හිත හදාගෙන හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා ආනන්ද තව ඉතින් මම ඔබට මොනව කියන්නද? මේක වහගෙන කියපු කිසි දෙයක් නැහැ කියනවා. එහෙමයි. එහෙම කියන්න අවස්ථාවක් නැහැ කියනවා මට. මම මේක සම්පූර්ණ ධර්ම ධාතුව විවර කරලා තියෙන කියනවා. ලෝකයට. අර එහෙම ශ්‍රාවකයෝ ටික ළඟ තියාගන්න අදහසක් තියෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නම් ටිකක් තියාගෙන ටිකක් කියනවා කියන කොයි වෙලාවෙද? ඒ කොයි වෙලාවෙ ඇයිද දන්නේ කියලා බයිට. එහෙමයි. මට එහෙම එකක් නැහැ කියනවා. කොහොමද එහෙම ප්‍රතිඥා දෙන්න පුළුවන්ද මේ ලෝක කෙනෙකුට ලීසි? එහෙමයි ස්වාමීනි. රැකවරණයක් හොයන්නේ ශ්‍රාවකයන්ගේ. හරි පුදුමයි ඒක. එහෙමයි. සිව්පසේ හේතු කරගෙනවත් බණපද කියන්නේ කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේ නෝ. සිව්පසේ හේතු කරගෙනවත්. එහෙමයි. කුමක් නිසාද? මේ සෑම දෙයකටම පුණ්‍ය බලයක් තියෙනවා. පුණ්‍ය බලයක් තියෙනවා. ඊළඟ දේශනා කරන තවද මොග්ගල්ලානේනි. ඇතැම් ශාස්ත්‍රවරයෙක් තව ඉන්නවා. තුන්වෙනි ශාස්ත්‍රවරයෙක් කියනවා. අපිරිසිදු ධර්මයේ දේශනා කරන කෙනෙක් කියනවා. ස්වාක්කාත ධර්මයක් නෙවෙයි. ඒක දුරක්කාත ධර්මයක් කියන්නේ. ඒ කාලේ නිගණ්ඨනාත පුත්තගේ සමහර ගෝලියොත් ඉන්නවා. ගෝලියෝ දන්නවා සමහර ගෝලියෝ දන්නවා මේ නිගණ්ඨනාත පුත්ත කියන එක වැරදි කියලා. එහෙමයි ස්වාමීනි. ඒත් ඉන්න කට්ටිය ඉන්න. අන්තිම නිගණ්ඨනාත පුත්ත මිය පරලෝ ගියාට පස්සේ තමයි ගෝලියෝ ටික කල්ලි ගහිලා වාද කරන්න ගන්නවා දවසක්. මේක දකින්න මට මතකයට ආනන්දයන් වහන්සේ හරි දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙන තමයි කියනවා. ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ධමයක් දෙව් මිනිස් ලෝකයට දේශනා නොකලාට පස්සේ අන්තිමට තුරින ඔච්චර තමයි කියනවා. වාදයක්. එහෙමයි ස්වාමීනි. ඇයි මොකද මේ ශාස්ත්‍රුන් වහන්සේත් ස්ථීරවම දකින පරම සත්‍යයක් නැහැනේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේත් ඔහේ ආවට ගියාට ගෙස් කරලත් කියනවා, බොරුත් කියනවා, පචත් කියනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. ලාභ සත්කාර හේතු කරගෙනත් කටහොලවනවා. පිරිස හේතු කරගෙනත් කටහොලවනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. රැක ගැනීම හේතු කරගෙනත් කටහොලවනවා. හිතට එන දේත් කියනවා. පරාජය වෙන්න බැරි නිසා ඒ හේතු කරගෙනත් කරුණු කියනවා. මේකනේ බලන්න දැන් අවබෝධයක් නැති වුණාට පස්සේ ඔහොමනේ තියෙන්නේ. හිතට එන කියනවා. එහෙමයි ස්වාමීනි. මොකද ඔය හිතට එන ඕන දෙයක් කියන අහගෙන ඉන්න ඕන මෝඩ පිරිසකුත් ඉන්නවා මේ ලෝකේ. ඕන මෝඩ පිරිසකුත් ඉන්නවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අර කෙනා හිතට එන එක ඔහේ කියනවා කල්පනා කර කියනවා. අන්තර බලනකොට මොකද වෙන්නේ? අන්න අපි හිතමු දැන් එහෙම ඉන්න කෙනා මිය පරලෝ ගියා කියලා. වැඩ පිළිවෙලක් නැහැ හරි. ප්‍රතිපත්තියක් නැහැ. ඇයි? තැන් වල විවිධ දේවල් කියවලා. එතන මොකද වෙන්නේ? එකම කරුණට අදහස් 10ක් දීලා තියෙනවා සමහරවල්. අවබෝධයක් නැහැ නේ. අද කියන්නේ එකක්. තව සතියකින් ඒ කාරණේ සම්බන්ධව ඇහුවොත් එimhe අවබෝධයක් නැහැ නේ. ඒක එදාට කියන්නේ තව එකක්. එහෙමයි. තව මාසෙ අවුරුදු 2කින් 3කින් ඇහුවොත් එimhe තව එකක් කියනවා. එතන මොකද වෙන්නේ? ඔය එක දේවල් වලට කොටු වෙච්ච මෝඩ රැලකුත් ඉන්නවා. ඉතින් අර මෝඩ රැල මොකද වෙන්නේ කවදා හරි දවසක? ඒ මෝඩ රැල ඊට පස්සේ නේ අපිත් එක හරම කිව්වා. අනික් කට්ටිය කියන්නේ අපිත් එක මෙහෙම කිව්වා. නෑ ඔය කොහොම නෙමෙයි. ඔයගොල්ලෝ වරද්දගෙන තියෙනවා. අනික් කට්ටිය කියනවා නෑ ඔයගොල්ලෝ වරද්දගෙන තියෙනවා කියලා ඔන්න කාලකෝට්ටියක්. එහෙමයි. නැද්ද? එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි වෙන්නේ. එහෙයි. දැන් බලන්න සූත්‍ර ධර්මයන් ගැන කවුද වාද කරන්නේ අද? නෑනේ. ඇයි? එකක් තියෙන ශාස්ත්‍රඥාසි බුද්ධ වචනේ. එහෙමයි. ස්වාමීනි දැන් භාග්‍යවතුන් වහන්සේ අපගේ පිරිනුවන් පාල වසර 2560 ගානක් සම්පූර්ණ වෙන මේ අවකාශයේත් වාද විවාද නැතුව උතුම් නිවන පිණිස මේ ධර්මයේ විසින් ශ්‍රාවකයා ඒකනේ. දැන් වාදවද විවාද කරමින් ඔය යම් පිරිසක් යනව නම් ඒ යන්නේ කවුද දන්නවද? පුද්ගලික මතකයේ කියපු කට්ටිය තමයි යන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා. පුද්ගලික මතයක් නේදකොට. ඒතර ඒගොල්ලෝ ඒකත් එක්ක යනවා. දැන් ඔය රහත්ත්වයේ කියාගත්ත මාර්ගඵල අවබෝධ කරගත්තා කියකට පිරිසක් ඉන්නවනේ. ඒ කට්ටිය කියාගෙන යන මොකද? පුද්ගලික මත. ඒතර ඒගොල්ලන්ගේ වෙන කිනික අදහස් ගත්තොත් එහෙනම් 100% පරස්පරයි. අද කියන්නේ එකක් හෙට කියන්නේ තව එකක්. එහෙමයි. ඔව්. ඇයි ඒගොල්ලන්ට හිත අවබෝධයක් නැහැ. හිතන එකදී ඒ වෙලාවේ එයා මේ තමන්ගේ ජාමි බේර ගැනීම පිණිස කතා කරනවා. එහෙමයි ස්වාමීනි. ඕන තර්කානුකූලව
කරුණු කියන්න ගියාට පස්සේ වෙන වැඩි. ඒ කියන දේ ඍජු නෑ. ස්වාක්කාත නෑ. ස්වාමිනී සර්වඥන් වහන්සේ මිසක් ස්වාක්කාත ධර්මයේ මේ ලෝකෙ වෙන කෙනෙකුට පනවන්න බෑ. එහෙමයි ස්වාමීනි. ආන්න ඒකයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න, භාග්‍යතුන් වහන්සේ නමක් සරණ යන්න, සරණ යන්න, සරණ යන්න කියලා කියන්නේ ආන් ඒ නිසයි. එහෙමයි. බාහන බුදු කෙනෙක් ගම්මෝ හිතා ගන්න බෑ. දැන් අර අපි ඉස්ස මුලින්ම කතා කළේ මේ දේශනාවේ ආශ්චර්ය කාරණා ටික. බණි ආශ්චර්ය කාරණා මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒ දේශනා කරන ධර්මයේ ස්වාක්කාත ගුණය නිසානේ. එහෙමයි ස්වාමීනි. ස්වාක්කාත නැත්තම් ඒ ආශ්චර්ය කාරණා මේ ලෝකෙ පහළ වෙන්නේ. එහෙමයි. දැක නේද? ආශ්චර්ය කාරණා පහළ වෙනවා පරම සත්‍ය දකින්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් නිසා. ඒ පරම සත්‍යයි දකින්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. හිතලා කල්පනා කරලා ගෙස් කරලා එහෙම නැත්තම් සද්ධාවෙන් කවුරු කෙනෙක් කියපු දෙයක් එහෙම නෙමෙයි. සත්‍ය. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. ස්වාමීනි ලෝකයේ මේ පිළිසිඳ දැක්ක විනිවිද ස්වක්කාත කොට මනාව ප්‍රකාශ කරනවා කියන කරුණ කොච්චර දුර්ලභ දෙයක්ද? එහෙමයි. කොච්චර ආශ්චර්ය දෙයක්ද? එහෙමයි. හරි පුදුමයි ඒක. ඒ සම්බුද්ධත්වයේ කෙරෙන්න අපේ හඳුනා ගන්න කාරණාව. අන්න හරි සම්බුද්ධත්වයෙන්මයි මේ වගේ දෙයක් ඉතින් ඉස්මතු වෙන්නේ වගේ විදිහට. එහෙමයි ස්වාමීනි. ඊළඟට හතරවෙනි ශාස්ත්‍රවරයා. තවද මොග්ගල්ලානේ ඇතන් ශාස්ත්‍රවරයෙක් අපිරිසිදු කතා විවහාරයක් තියෙනවා කියනවා. එතුමගේ වාක් විලාසය අපිරිසිදුයි. ඒ කියන්නේ සමහරවිට බොරු කියනවා, සමහරවිට කියන්නේ කේලම්. ගෝලිය දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා. ගෝලිය දන්නවා මේ කියන්නේ කේලමක් කියලා. ගෝලිය දන්නවා මේ කියන්නේ හිස් වචන කියලා. ගෝලිය දන්නවා මේ කියන්නේ පරුස වචන කියලා. එහෙමයි. ගෝලිය දන්නවා මේ කපටි දෙයක් තමයි මේ වෙලාවේ කියන්නේ කියලා. එතකොට ශාස්ත්‍රූවරයෙක් දන්නවා දැන් ලෝකෙට ප්‍රතිඥා දෙන්නේ කොහොමද? පිරිසිදු කතා විහාරයක් Tamanට තියෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ එකක්, කරන්නේ එකක්, කරන්නේ එකක්, කියන්නේ එකක්. එහෙමයි. ස්වාමීනි ඒ දැන් සාත්‍රු ස්වභාවය අපිට භාග්‍යතුන් වහන්සේ මේ පහදලා දෙන අවස්ථාව දැන් ලෝකයේ ශ්‍රාවකයන්ගේ අධ්‍යාත්මය ඔසවා තබා ඔවුන් තේජස් මේ පුද්ගලයන් බවට පත් කරනවා කියලා පෙනී සිටිමින් ලාමක මේ තමන්ම හිතට පරාජය වෙමින් කටයුතු කරන මේ පුද්ගල ස්වභාවයන් ශාස්ත්‍රූයයි කියා ගන්න. එහෙමයි ස්වාමී. බලන්න දැන් ලෝකෝපබෝධ සූත්‍රයේ බුදුරජාණන් දේශනා කළේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී යම් විදියකින් තථාගතයන් වහන්සේලා කටයුතු කරන්නේ මේ විදියමයි කියන දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. යම් විදියක දේශනා කරන්නේ මේ අයුරින්මයි කියන තථාගතයන් වහන්සේලා කටයුතු කරන්නේ. දෙකක් නෑ. ඒක මේක දෙවියන් සහිත ලෝකේ, මරුන් සහිත ලෝකේ, බමුණු සහිත ලෝකේ, ශ්‍රමණයන් සහිත ලෝකේ, බ්‍රාහ්මණයන් සහිත ලෝකේ, දෙව් මිනිස් ප්‍රජායත ලෝකේ කිසි කෙනෙකුට ඇඟිල්ල පෙන්නලා චෝදනා කරන්න බෑ ඔබ මෙහෙම ඉන්න කෙනෙක් කියලා. එහෙමයි ස්වාමීනි. ඔබ මේක කියන්නේ එකක් කරන්න එකක් කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. දේශනා කරන්නේ පරම සත්‍ය. ස්වාමීනි ඒකාන්තයෙන් ආශ්චර්යයි ඇත්තට. එහෙමයි. ආශ්චර්යයි ඒකාන්තයෙන්. ඊළඟ දේශනා කරනවා හැබැයි ගෝලියෝ ටික දන්නවා කියන මේ ශාස්ත්‍රූවරයා අපිරිසිදු කතා විවහාරයක් තියෙන කෙනෙක්. හැබැයි පිරිසිදුයි කියලා ලෝකෙට ප්‍රතිඥා දෙන එක වෙනම කතාවක්. එනකොට අපි මේක ගිහියන්ට කියන්න යන්න හොඳ නැහැ. කියන්න ගියොත් මේ ශාස්ත්‍රූවරයා අපහසුතාවයටපත් වෙනවා. අසතුටු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මොග්ගල්ලාන මෙමදු ශාස්ත්‍රූවරයා ශ්‍රාවකයන්ගෙන් කතා විවහාරයෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ගෝලියෝ ටිකත් මොකද වෙන්නේ? ශාස්ත්‍රූවරයා කතා විවහාර සම්බන්ධයෙන් ආරක්ෂා කරනවා කියනවා. එහෙම රකින්න ගෝලයන්ගෙන් රැකිලා ජීවත් වෙන ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා කියනවා. ශාස්ත්‍රූව කියලා තමයි කියාගන්නේ. එහෙමයි ස්වාමීනි. සැබෑ ශාස්ත්‍රූවරයා මොකද වෙන්නේ? ශ්‍රාවකයන්ගෙන් රැකවරණ පතන්නේ නැහැ. ඒක අරහත් සම්මා සම්බුදු කෙනෙකුට විතරක් පිළිටන මහා ගුණයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒක බුදුම දෙයක් ඒක. එහෙමයි. අපිට පුදුම ආශ්චර්යයක් ඒක. දිගි දෙවියන්ගෙන්වත් බඹෙක්ගෙන්වත් කිසිම කෙනෙක්ගෙන්වත් මේ නොපිරිපුන් සීලය පිරිපුන් කරගන්න අවවාදයක්වත් ගන්න කෙනෙක් නැහැ මේ ලෝකේ. එහෙමයි. ස්වාමීනි මේ අපගේ පුණ්‍ය වාසනාවට ඇත්තටම මේ සම්බුද්ධත්වයේ පිළිබඳව හිත පහදවා ගන්න අනිවාර්යෙන්ම
ඒ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ කිසි කෙනෙක් නැත්තම් සීලයට උපකාරයක් ගන්න. ඒතර මේ ශාස්ත්‍රඥ වහන්සේගේ සීලය කෙසේද? එහෙමයි ස්වාමීනි. සමාධියට උපකාරයක් ගන්න කෙනෙක් නැහැ කියලා කියන්නේ සමාධිය කෙමුදු අයුරින්ද පරිපූර්ණ නේද? ඒ සීලය පරිපූර්ණයි නේද? එහෙමයි. ප්‍රඥාවට උපකාරයක් ගන්න කෙනෙක් නැත්තම් ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රඥාව මොකද වෙන්නේ? පරිපූර්ණයි. එහෙමයි. ස්වාමීනි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අරහන් ගුණය පහදා දෙන තැන මේ සියලු ලෝකයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් සඳහා ඒකාන්තයෙන් සුදුසු වෙනවා කියනකොට ඒකනේ. දැන් ඒ වෙන්නේ ගුණයත් එක්කනේ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ වෙන්නේ ගුණයත් එක්ක. බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනා කළා තවද මහණෙනි තව ශාස්ත්‍රවරයෙක් ඉන්නවා කියනවා. මොකද්ද? අපිරිසිදු ඥාන දර්ශනයක් කියුම් තියෙනවා. හැබැයි ලෝකෙට ප්‍රතිඥා දෙන්නේ කොහමද? පිරිසිදු ඥාන දර්ශනයක් තියෙනවා කියලා. එහෙමයි. දැන් ඒ කාලේ හිටපු සත් ශාස්ත්‍රවරුම ගත්තොත් එහෙම දෙව් මිනිස් ලෝකයාටම කියාගෙන හිටියේ මට අපිට ඔක්කොම පේනවා කියලා. සියලු දේ පේනවා කියලා තමයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. නැගිටගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්නකොටත් වාඩි වෙලා ඉන්නකොටත් හැම දෙයක්ම පේනවා. ඒ වගේ ප්‍රතිඥාවක් දීලා තිබ්බේ. සම්මා සම්බුද්දයි කියන ප්‍රතිඥාව දීලා තිබ්බා. එහෙමයි ස්වාමීනි. ඒ සම්මා සම්බුද්දයි කියලා ලෝකයට බොරුවක් කියාගත්තු ඒ කෙනාව කවදාවත් තථාගතයන් වහන්සේගේ නේත්‍රාපතේට ඉදිරියට එන්න බෑ කියනෝනේ. එහෙමයි ස්වාමීනි. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහට ඒ සම්මා සම්බුද්දය කියාගන්න හොරෙකුට එන්න බෑ කවදාවත්. එහෙමයි. හරි පුදුමයි කියන එක. එහෙසම්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය පුරාවටම නිගණ්ඨනාථ බුද්ධ කවදාවත් ශාස්ත්‍රඥ වහන්සේ ඉස්සරහට අවිලා නැහැ. මම මතකයි අටුවාවලද කොහෙද තියෙනවා ආවොත් එහෙම බෙල්ල ගැරිලා වැටෙනවා කියනවා. එච්චර උන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයකට යම් කිසි කෙනෙක් මම මතකයි පාතික සූත්‍රයේ තියෙනවා එයා මේ වාදයක් කරනවා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කීර්තියක් පෑවොත් මම ඊර්ති දෙකක් පානවා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ඊර්ති තුනක් පෑවොත් මම ඊර්ති හතරක් පානවා. මේ වගේ මහා පුරුෂාරාන්තිකවට දොඩවනවා. හරිද? ඊට බුදුරජාණන් දේශනා කරනු මේක ආරංචි වුණාට පස්සේ ආනන්දයන් වහන්සේට ඔය කියන්නේ නැත්තම් භික්ෂුන් වහන්සේලා පින්වත් මහණෙනි ওই මිනිස්සයා ওই සිත අතහැරියේ නැත්තම් ඔය අදහස අතහැරින්නේ නැතුව මංගාවට එනවා කියලා හිතනවනම් හිස ගලවිලා දෙක බිම් වැටෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක භාගතුන් වහන්සේ එතකොට මේ කරන එක නෙමෙයි ශාස්ත්‍රුන් වහන්සේගේ මහා ගුණ කන්දට ඒ වගේ අභියෝගයක් කිසි කෙනෙකුට කරන්න බෑ. එහෙමයි. එහෙම යම් අභියෝගයක් කරනවා නම් බොරුවකින් ඒ පුද්ගලයාගේ පැවැත්ම නැහැ. එහෙමයි. ඒතර දැන් ඔන්න මෙයා එක තැනක ගිහිල්ලා කොහේ හරි තැනක ඉන්නවා. දැන් මෙයා ඔන්න දැන් භාගතුන් වහන්සේත් දැන් යම් මෙයා හිටපු ආරාමෙට ඉස්සෙල්ලා ආවා. ආරාමකට මෙයා පැනලා ගියා. පැනලා දුවලා දැන් වෙන ආරාමයක ඉන්න කොහෙද? ඒක දැන් ඊට පස්සේ මේ මිනිස්සු ගිහින් කියන දැන් මිනිස්සුන්ට ආරංචි වුණානේ මෙයා වාදයක් නංගනවා කියලා. අන්න දැන් ඔබේ විහාර ආරාමෙට වැටලා ඉන්නේ දැන් ඔන්න ගිහින් වාද කරන්න කිව්වා. හරි මම දැන් යනවා මම එහෙම කරනවා කියලා කියනවා නැගිටින්න බෑ ආසනේ. ආසනේ නැගිටින්න බෑ. එහෙමයි. ඊට දැන් ඔන්නේ මිනිස්සු එනවා. ඒ මිනිස්සු එලා කියනවා ඇවිල්ලා දැන් මෙහෙම අපි ගිහින් කිව්වා එයාට නැගිට ගන්නවරු ඉන්නවා කිව්වා. බුදුරජාණන් මේ වෙලාවෙත් දේශනා කරනවා ওই මිනිස්සුේ වචනේ අත්හැරියේ නැත්තම් සිත අත්හැරියේ නැත්තම් බෙල්ල ගලවිලා වැටෙනවා කියනවා. ඒතර භාගතුන් වහන්සේ කියන වචනේ අර මිනිස්සු ගොළුවට යන්නේ. දැන් මේ නැගිටින්න බැරි ආසනෙන් නැගිටින්න බැරි ඇයි? එහෙමයි ස්වාමීනි. ඇයි නැගිට ගම මොකද වෙන්නේ? බෙල්ල ගලවිලා වැටෙනවා. එහෙමයි. අර මෝඩ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. අහයිත් යනවා. තව පිරිසක් ගිහලා ආය කියන අන්න ඔබේ දැන් ආරාමයට වැටෙන ශාස්ත්‍රුන් වහන්සේ යන්නේ නැද්ද වාදනම් වනවා කියලා කිව්ව නේද? හරි මම දැන් අර මිනිස්සයා කියනවා පාතික මට මතක හැටියට එයා කියනවා හරි මම දැන් යනවා කියලා කියනවා නැගිටින්න බෑ. ඒ මිනිස්සුත් ඇවිල්ලා බුදුරජාණන් අතර කියනවා අපිත් දැන් ගිහින් කිව්වා මොන මම දැන් යනවා කියන ආසරින් නැගිටින්න බෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ ආයෙත් දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඔය වගේ වචනයක් ප්‍රකාශ කළේ හිත අතහැරියේ නැත්නම් වචන හැතරියේ නැත්නම් මේ එහෙම තියාගෙන පියවරක් තිබ්බොත් එහෙම හිත මෙහෙම වැටෙනවා කියලා. ඒ කියද්දි තව මෝඩ පිරිසක් ආයෙත් යනවා. අර භාග්‍යතුන් වහන්සේ කියන එක ඔලුවට යන්නේ. එහෙමයි ස්වාමීනි. මේ මෙයාට නැගිටින්න නම් බැරි මේ එහෙනම් මේ හිස ගැලවිලා වැටෙන නිසා වෙන්නේ භාග්‍යතුන් වහන්සේ මා කරි මේ 이르දියක් පාලා තියෙන්නේ මෙයාට මේ නැගිටින්න බැරි වෙන්නේ. ඇයි? නැගිට්ටොත් ඇයි වෙන්නේ?
හිත කැරකිලා වැටෙනවා. ගැලවෙනවා. එහේ ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙමයි. පුදුම ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ. අපිට හිතා ගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. මේ බුදුවරුන්ගේ ගුණ කඳ මෙතරම් අසිරිමත්ද කියලා හිතනවානේ. එහෙමයි. ඊළඟ දේශනා කරන තවද මොග්ගල්ලාණන් නැත්නම් ශාස්ත්‍රවරයෙක් අපිරිසුදු ඥාන දර්ශනයෙන් යුක්තයි කියනවා. පිරිසුදු ඥාන දර්ශනයක් තියෙනවා කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා කියනවා. ඊට පස්සේ කියනවා නමුත් ඔහුගේ ශ්‍රාවකයෝ පවා දන්නවා කියන අපේ ශාස්ත්‍රුන් වහන්සේට අපිරිසුදු ඥාන දර්ශනයක් තියෙනවා. කියන්නේ පිරිසුදු වෙලා නැහැ. එහෙමයි. පොඩි පොඩි දේවල් ටිකක් සංවේදී වුණාට එහෙම සියල්ල දන්නේ නැහැ, සියල්ල දකින්නේ නැහැ. මේ කියන්නේ පචයක් කියලා දන්නවා කියනවා. බොරුවක් කියලා. ඊට පස්සේ කියනවා අපි උනත් මේ ගිහියන්ට කියන්නේ නැනික හොඳ නැහැ. ඒකට මේ හේතු කරගෙන ශාස්ත්‍රවරයෙක් ගීතේ අසුටක් ඇති වෙන කුමක් නිසාද? යමක් ඔහුට අසතුටු වෙයිද අපි ඒක කරන එක සුදුසු නැහැ. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ලෝකයාට ඔහුට සලකනවා. ඔහු යමක් කරන්නේද? ඒ කරන දේ මිට ලෝකයාම දැනගනිපුවා මේ කියලා පාඩුවේ ඉන්නවා කියනවා. ඊතර මොකද වෙන්නේ මොග්ගල්ලානේ මෙමුදු ශාස්ත්‍රවරයාව ශ්‍රාවකයන්ගේ ඥාන දර්ශනයෙන් ආරක්ෂා කරනවා කියලා. දැක්ක නේද? එහෙමයි. ඒ බුදු ශාස්ත්‍රවරයෙක් මොකද වෙන්නේ ඥාන දර්ශනය සම්බන්ධයෙන් ශ්‍රාවකය ආරක්ෂා කරනවා කියනවා. ශාස්ත්‍රවරයාත් මොකද වෙන්නේ? තමන්ගේ ඥාන දර්ශනය සම්බන්ධයෙන් ආරක්ෂාවක් ගෝලයන්ගෙන් බලාපොරොත්තු වෙනවා කියනවා. මොග්ගල්ලාණෙනි මේ ලෝකයේ ওই ශාස්ත්‍රවරු පස් දෙනා දකින්න ලැබෙනවා කියනවා. මොග්ගල්ලාණෙනි මම් වනාහි පිරිසිදු සිල් ඇතිවම පිරිසිදු සිල් ඇති බවට ප්‍රතිඥා දෙනවා කියනවා. මගේ සීලය පිරිසිදුයි කියන බබලනවා කියන නොකිලිටි කියන ශ්‍රාවකයෝ සීලයෙන් මාව ආරක්ෂා කරන්නේ නැහැ කියන කවදාවත්. එහෙමයි. මමද ශ්‍රාවකයන්ගෙන් සීලේහිලා රැකවරණයක් පතන්නේ නැහැ කියනවා. ඒ සීලේ සම්බන්ධ රැකවරණයක් පතන්න ඕනේ නැහැ කියනවා. මොග්ගල්ලාණෙනි මම වනාහි පිරිසිදු ජීවිකාව තියෙන කෙනෙක් කියනවා. පිරිසිදු ජීවිකාව ඇති බවට ප්‍රතිඥා දෙන කෙනෙක් කියනවා මම. එහෙමයි. මගේ ජීවිකාව පිරිසිදුයි කියනවා බබලනවා කියන නොකිලිටි කියන ශ්‍රාවකයෝ ජීවිකාවෙන් මාව ආරක්ෂා කරන්නේ නැහැ කියනවා. මමද ශ්‍රාවකයන්ගෙන් ජීවිකාවේලා රැකවරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියනවා. ඊතරම්ම ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිත වෙන පිළිවෙල පිරිසිදුයි. මතක ඇතිනේ අර මේ කසීබාරද්දා සූත්‍රය එහෙමයි ස්වාමී. පිණ්ඩපාත කියන්නේ දාහන ලැබින්නේ ලස්සනට ගාථාවෙන් ධර්මයේ කියනවා. ගාථාවෙන් ධර්මයේ කිව්වට පස්සේ පැහැදිලිව පිණ්ඩපාත දෙනවා. ඒ දාහන ගන්නවත් නැහැ. එහෙමයි. ඊතරම් ජීවිකා පිරිසිදුයි. ඊතර අවස්ථාවක වාතාබාධයක් හැදෙන බුදුරජාණන් වහන්සේට. ආනන්දයන් වහන්සේ අග්‍ර උපස්ථායකයනේ. මේ මුං ඇටයි තලයි මේ හාලුයි ඉල්ලගෙන ගෙදරකින් ඉල්ලගෙන භාගතුන් වහන්සේට කැඳක් හදලා දෙනවා. තිකුළු කැඳ කියලා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහන්න මේ කොහොමද මේවා හොයාගත්තේ කියලා. මං ඉල්ලගත්තා කියනවා. විසි කරන්න කියනවා ආනන්ද. ඒ තථාගතයන් වහන්සේ හරි පුදුම අසනීපයකදවත් කියලා ඉල්ලගන්නේ. එහෙමයි ස්වාමී. ඊතරම් ජීවිකා පිරිසිදු තථාගතයන් වහන්සේලා. පුදුම ආශ්චර්යයක් ඒක. දැන් මේ වගේ පිරිසිදු ජීවිකාවක ඉන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේලා මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවියන් ප්‍රජාති ලෝකෙක නෑ. එහෙමයි. ස්වාමීනි මේ වනාහි ආචාර්ය සම්බුද්ධත්වයේම පුදුම දෙයක් ආශ්චර්ය සම්බුද්ධත්වය. එහෙමයි ස්වාමී. පුදුම දෙයක් ඒක. එහෙයි. මොග්ගල්ලානි මම වනාහි පිරිසුදු ධර්ම දේශනාව ඇති වූයේම පිරිසුදු ධර්ම දේශනාව ඇති බවට ප්‍රතිඥා දෙමි කියනවා. මාගේ ධර්ම දේශනාව පිරිසිදුයි බබලන නොකිලිටි කියයි කියන ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් මාව ආරක්ෂා කරන්නේ කියනවා. මමත් කවදාවත් ශ්‍රාවකයන්ගෙන් මගේ ධර්ම දේශනාවෙන් සම්බන්ධයෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන කුමක් නිසාද? ධර්ම දේශනාවේ තරම් ප්‍රාතිහාර සහිතයි. පිරිපොන්. එහෙමයි. ස්වාක්ඛාතයි. සම්දිත්තිකයි. රැකවරණයක් හොයන්නේ. මොග්ගල්ලානි මම වනාහි පිරිසිදු කතා විවහාර ඇති කෙනෙක්. පිරිසිදු කතා විවහාරයක් තියෙන බවට මම ප්‍රතිඥා දෙන කෙනෙක්. මගේ කතා විවහාරේ පිරිසිදුයි බබලනව නොකිලිටි පින්වත් මහණනි ශ්‍රාවකයෝ කතා විවහාරේ මාව ආරක්ෂා කරන්නේ නැහැ කියන. මොකද ආරක්ෂා කරන්න දෙයක් නැහැ.
ඊතරම් පරිපූර්ණයි. මමද ශ්‍රාවකයන්ගේ මගේ කතා ව්‍යවහාර සම්බන්ධයෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියනවා. මොග්ගල්ලානි මම වනාහි පිරිසුදු ඥාන දර්ශන ඇති වාසය කරනවා. පිරිසුදු ඥාන දර්ශනය ඇති බවට මම ප්‍රතිඥා දෙනවා. මගේ ඥාන දර්ශනය පිරිසිදුයි බබලන නොකිලුටි ශ්‍රාවකයෝ ඥාන දර්ශනයෙන් මාව ආරක්ෂා නොකරති කියන මමත් ඥාන දර්ශනයෙහිලා ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන. එහෙමයි. අන්න සම්මා සම්බුද්ධත්වයේ ආශ්චර්යය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම මේ වගේ ආශ්චර්යයක් උපදිනවා මිසක මේ වගේ ආරක්ෂාවක් රැකවරණයක් ආශ්චර්යයක් තියෙනවා මිසක මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ වෙන කිසි කෙනෙකුට ආශ්චර්ය නෑ. එහෙමයි ස්වාමීනි. ඒ ආශ්චර්ය නෑ. ඊතරම් ආශ්චර්යයි පින්වත්නි බුදුරජාණන් වහන්සේලා. ඊතරම් ආශ්චර්යයි. මේ තව ඊට ඉස්සරහට ලස්සන දේශනාවක් තියෙන සීහ සූත්‍රය කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ කියන දේශනාව. එහෙමයි. පින්වත් මහන්නේ මෘගරාජ වූ සිංහ තෙමේ සිංහයා සවස්සරුවේ මේ läගලා ඉන්න තැනින් කලෙලි බහිනවා කියන හවස් කාලෙට. මේ සිංහ රාජේ හවස් කාලේ තමයි කියන කලෙලි බහින්නේ. ලස්සනට ගුහාවේ තමයි හැමතිස්සෙම හුදකලා ඉන්නේ. එහෙමයි. අද සිංහය බවා මේ පිරිහිලානේ තියෙන්නේ. එහෙමයි. හරි සිංහයා එහෙමයි කියනවා. හැමතිස්සෙම එලි පහලි යන්නේ තනියෙන් තමයි හැසිරෙන්නේ. එසේ läග සිටි තැනින් නික්ම ඇවිල්ලා කේසර සලල ඇඟ සොලවයි කියනවා. කෙසරු සලා ඇඟ සොලවා හාත්පස සිව් දිසාව මේ බලයි කියනවා. හාත්පස සිව් දිසාව බලා තෙවිටක් සිංහනාද කරයි කියනවා. එහෙමයි. එසේ තුන්යලක් සිංහනාද කොට ගොදුරු පිරිස නික්ම යනවා කියනවා. හරි පුදුමයිද? තුන් සැරයක් සිංහනාද කරනවා කියනවා. ඒ කියන්නේ දැන් පොඩි සත්තු උන්ට අයින් වෙන්න. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ලාමක විදියට මේ ගොදුරු දඩයන් කරන්නේ නැහැ මේ සිංහ රාජයා. ඉනින් හේ ඇතෙකුට හෝ පහර දෙයින. සකස් කොටමයි කියන පහර දෙන්නේ. එහෙමයි. නොසකස් කොට නෙමෙයි කියන මේ ගවයෙකුට පහර දෙයින සකස් කොටමයි කියන පහර දෙන්නේ. නොසකස් කොට නෙමෙයි කියන ගවයෙකුට හෝ පහර දෙයින සකස් කොටම පහර දෙයි කියන. නොසකස් කොට නෙමෙයි කියන දිවියෙකුට හෝ පහර දෙයින සකස් කොටමයි කියන නොසකස් කොට නෙමෙයි කියන. අර ඉස්සර කේසර සලන්නේ සිංහනාද කරන්නේත් ඇයි? පොඩි සත්තු එතකොට සලිත වෙලා ඒක යන කට්ටිය යනවා කියනවා ඊට පස්සේ එහාට මෙහාට දැන් සිංහයා එනවා තමයි කියලා දැනගන්නවා කියනවා. එහෙමයි. වань එහෙම සංඥාවක් දීලා තමයි සිංහ රාජය යන්නේ. මේ ආවට ගියාට සිංහ රාජයා කියන සතා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. සැරිසරන කෙනෙක් නෙමෙයි. හරි පුදුමයි. පුදුම ආශ්චර්යයි. එහෙමයි. ඊට පස්සේ කියන කුඩා වූ සතෙකුට හෝ පහර දෙයි නම් යටත් පිරිසෙන් සාවෙකු බල්ලෙකු හෝ පහර දෙයි නම් සකස් කොටම පහර දෙයි කියන නොසකස් කොට නෙමෙයි කියනවා. ඒත් දැන් කවුද? බය නැතුව ඉන්න සත්තුන්ට විතරයි පහර දෙන්නේ. එහෙමයි. ඇයි ඒ හඬ නැගුවට පස්සේ ඉන්නවනම් ඉන්නේ බය නැති කෙනෙක්. ඉන්නවනම් ඉන්නේ බය නැති කෙනෙක් විතරයි. එහෙමයි. ඒකට ඊයර බය නැති කෙනාට තමයි පහර දෙන්නේ එතකොට. හරි පුදුමයිනේ. එහෙමයි. මක් නිසාදයත් මා අභ්‍යාස කළ දඩයම් මාර්ගය නොනැසීවායි. ඒ කියන්නේ හොඳට හිතලා බලලා ඒ කියන්නේ මේ ගන්න කුරුමානමක් කිසිසේත් වරදින්නේ නැහැ කියනවා. මහනි සිංහයා යනු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවසන නමකි. මහනි තථාගතයන් වහන්සේ යම් පිරිස් අතර ධර්ම දේශනා කරත් නම් ඒක තථාගතයන් වහන්සේගේ සිංහනාදයක් කියනවා කියන. එහෙමයි. දැක්ක නේද? මහනි තථාගතයන් වහන්සේ භික්ෂුන්ට ධර්මයේ දේශනා කරත් නම් භික්ෂුණීන්ට ධර්ම දේශනා කරත් නම් උපාසකයන්ට උපාසිකාවන්ට ධර්ම දේශනා කරත් නම් සකස් කොටමයි කියන නොසකස් කොට නෙමෙයි කියන ධර්ම චක්‍රය පවත්තන්නේ. මහනි තථාගතයන් වහන්සේ පුතඥයන්ට ධර්ම දේශනා කරන අවස්ථා තියෙනවා කියනවා. ඒක සකස් කළාමයි කියනවා කියන්නේ. එහෙමයි. පොඩි හරි ප්‍රයෝජනයක් ලැබෙන අදහස. කවදා හරි දවසක සුගතියට හරි යන අවස්ථාවක් ලැබෙන විදියට. කොහොමද? අඩු ගානේ තනකොළ කපාගෙන ඉන්න කට්ටිය කුරුළු වැද්දෝ ආදීන්ට ධර්ම දේශනා කරන තථාගතයන් සකස් කරලමයි කියන බණපද ප්‍රකාශ කරන්නේ.
සකස් කරන්න තු බණපද කියන්නේ කියන. එහෙමයි. හරි පුදුමයිනේ. ඒක පුදුම ආශ්චර්යය. ඉතින් පින්වත්නි ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපට ලැබිලා තියෙනවා. ඉතින් වන් ආශ්චර්ය වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් දිවිහිමියෙන් සරණ කරගෙන සුගති සම්පත් හිමි කර ගන්නට මේ පින්වත් පිරිසට දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ විස්මිත ආශ්චර්ය සාත්‍රු සම්පත්තියේ ගුණ සුවඳ අපට කරුණාවෙන් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය හැමදෙනාම ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වුණා. අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දකුණු කොරියාවේ සේවයේ නියුතු රමේෂ් ලහිරු වීරසිංහ පින්වත් මහත්මයා විසින් ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන නම්බර 578 ඒ දෙක බිලිවත්ත කෝට්ටගොඩ යන ලිපිනේ පදිංචි රමේෂ් ලහිරු මහත්මයාගේ සහ රුවන්ගී වත්සලා මහත්මියගේ පේශල ලියෝන් වීරසිංහ පුතුණුවන්ගේ 13 වන ජන්මදිනයේ නිමිත්තේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස තමයි අද දවසේ මේ උදාර පුණ්‍ය කර්මය සිදු කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර ලෝකපාලක සත්පුරුෂ දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු සත්පුරුෂ නාගයින් ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු නාගයින්ට සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය දහම්මග ඉවර කළ දුන ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනියේ සුබෝධි ස්වාමින් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින රුමේෂ් ලහිරු වීරසිංහ මහත්මයා නමින් මිය පරලෝකීය අමරදාස වීරසිංහ පියාණන්ට රුවන්ගී වත්සලා මහත්මියගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින දකුණු කොරියාවේ සේවයේ නියුතු රමේෂ් ලහිරු වීරසිංහ පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රමේෂ් ලහිරු පින්වත් මහත්මයාගේ සහ රුවන්ගී වත්සලා පින්වත් මහත්මියගේ පේශල ලියෝන් වීරසිංහ පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ඒ කරන කියන රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම පෙබරවාරි මාස 24 වන දින ජන්මදිනයේ සමරන කවීෂා මනෝෂි සහ ධනීෂ මහීම යන දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මාර්තු මාස 6 වන දින ජන්මදිනයේ සමරන රුවන්ගී වත්සලා මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. මාර්තු මාස 4 වන දින විවාහ වීමට සිටින තාරකා දිල්හානි සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පatti එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සිත පහදවන උදාාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ අපි ධර්ම දානමය පින්කම ලෙසින් රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද ධර්මානුශාසනාවේ සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් අංක 578 ඒ 2 බෙලිවත්ත කෝට්ටගොඩ යන ලිපිනේ පදිංචි රමේෂ් ලහිරු මහත්මයාගේ සහ රුවන්ගේ වස්සලා මහත්මියගේ පේසල ලියෝන් වීරසිංහ පින්වන්ත පුතුණුවන්ගේ 13 වෙනි ජන්මදිනය නිමිත්තෙන් පින්වන්ත පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීමේ අපේක්ෂාවෙන් දකුණු කොරියාවේ සේවයේ නියුතු රමේෂ් ලහිරු වීරසිංහ මහත්මයා ප්‍රධානයේ පින්වන්ත මහත්මයා ප්‍රධාන පිනැතියන් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ හැම දිනාමත් ඔබ හැම දිනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත සම්බුදු සිතක ආසිරිය සදහම් සාකච්ඡාව ඔබට සමීප කිරීමේ අපේක්ෂාවෙන් සමුගන්න සූදානම් වන්නේ අද දවසේ. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ධෛර්ය සම්පන්නව කටයුතු කරන්න හැම දිනකට ධෛර්යය ලැබේවා. ජාතිය වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.